සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෝයිසි මහා ගුණ ධර්ම දේශනා මාලාවේ විකාශන දායකත්වය දරන්නේ කුලියාපිටිය පන්නලපාර කුලියාපිටිය යන ලිපිනේ පදිංචි පින්වත් ආරීවතී පහළගෙදර මහත්මිය, ගුණසිංහ පහළගෙදර මහත්මයා, ඒ වගේම කේ.ජී. ආර්යවතී මහත්මිය, ටී.ඩබ්ලිව්.ජී. ගුණවතී මහත්මිය, ජේ.ජී. විමල සිරිල් මහත්මයා, දමයන්ති කුමාරි මුණසිංහ මහත්මිය, ජනක විජේරත්න මහත්මයා යන පින්වතුන් විසින් තමා, ඒ වගේම අංක 88 පන්නලපාර කුලියාපිටිය යන ලිපිනේ පදිංචි ගුණසේන මහතා යන පින්වතුන් විසින් තමයි අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින සිද්ධ කරන්නේ. ජීවිතයට අසරණ නොවී ඉන්න ලැබෙනවා නම් යම් කෙනෙකුට ඒක එයාගේ ජීවිතයට මහා සහනයක්. මේ ලෝකේ හැම කෙනෙක්ම පින්වත්නි කැමති අසරණ නොවී ජීවත් වෙන්න. රැකවරණයක් ආරක්ෂාවක් ඇතුව ජීවත් වෙන්න තමයි ඕනෑම කෙනෙක් කැමති. ඔබ වේවා මම වේවා අපි කවුරුන් වේවා කැමති ආරක්ෂාවක් රැකවරණයක් පිහිටක් ඇතුව ඉන්න. ආරක්ෂාවක් රැකවරණයක් නැතුව ඉන්න කවුරුත් කැමති නැහැ. ඒ නිසා හැම කෙනෙක්ම මේ ජීවිතේ යම්කිසි ආරක්ෂාවක් හදාගන්න මේ ජීවත් වෙන කාල පරාසය පුරාවටම වෙහෙසෙනවා. එහෙම වෙහෙසිලා සමහරව හිතනවා හරි දැන් මට ප්‍රශ්නයක් නැහැ, බය වෙන්න දෙයක් නැහැ. මම මගේ ජීවිතේට ආරක්ෂාවක් හදාගෙන ඉන්නේ. සමහරව මේ දේවල් කරන වයසට යනකම්ම වෙහෙසෙනවා මේ ජීවිතේට ආරක්ෂාව රැකවරණේ සකස් කරගන්න. තරුණ කාලේ ඉඳන් වයසට යනකම් හැල්මේ දුවන්නේ මේ ආරක්ෂාව හදාගන්න, තරඟ වදින්නේ ලෝකේ මේ ආරක්ෂාවල් හදාගන්න ජීවිතේට. සමහරු ජීවිත කාලේ පුරාටම රැකියාව පස්සේ දුවනවා. සමහරු මේ ආරක්ෂාව පතාගෙන යහළු මිත්‍රාදීන් එකතු කරගන්නවා. තරුණ අය නම් ගොඩාක් කියලාවට කියනවා යහළුවෝ ටිකක් වැඩිපුර ඉන්නවා නම් මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ, ඕනම කරදරයක ප්‍රශ්නයක් මට උදව් වෙන්න යාළුවෝ ඉන්නවා කියලා කියනවා. නමුත් මේ දේවල් වලින් තමයි ලෝකේ මේ ආරක්ෂාවල් හොයන්නේ, රැකවරණයක් හොයන්නේ. රැකියාවකින්, විවාහයකින්, දරුවන්ගෙන්, ගෙවල් දොරවල් හදලා මේ දේවල් වලින් තමයි ආරක්ෂාව හොයන්නේ. හැබැයි මේ කිසිම දෙයක් සැබෑම ආරක්ෂාවක් හදලා දෙන්නේ නැහැ. ඒකට හොඳ උදාහරණයක් ඔය පහුගිය කාලෙක එක අම්මා කෙනෙක් මරණයටපත් වුණා. මේ අම්මගේ මරණයටපත් වෙන දවසේ වෙනකම්ම ඒ අම්මා වෙහෙසුනේ ගෙවල් දොරවල් හදන්න. අපිට දැනගන්න ලැබුණේ මරණයටපත් වෙන දවසෙත් ගෙදර ටයිල් අල්ලලා ඉඳලා තියෙනවා. තනියම වෙහෙසුණා. ස්වාමියවත් සම්බන්ධ කරගන්න නැතුව, දරුවන්ව සම්බන්ධ කරගන්න නැතුව
තනියම වෙහෙසුණා මේ දේවල් වලට. ඒක හදිස්සියෙම නොහිතූ වෙලාවක මරණයටපත් වුණා. හැබැයි මැරුණා. දැන් දරුවන්ගේ ඇඟට එනවා. අර මැරුණත් පිළිගන්නේ නැහැ තමන් මැරුණා කියලා. එයා හිතන්නේ බලන්න මේ ආරක්ෂාවල් මේ හදාගන්න කියලා රැකවරණයක් ඇතුව පිහිටක් ඇතුව ඉන්න කියලා තමයි මේ ගෙවල් දොරවල් හදන්න වෙහෙසෙන්නේ. බලන්න ඒ දේවල් නිසාම ජීවිතේට රැකවරණේ නැති වෙලා ගිහින් නැද්ද කියලා දැන් අමනුෂ්‍ය ලෝකේ. දැන් දරුවන්ට ඇවිල්ලා කියනවා මාව මැරුවා මම මැරුන්නේ මාව මැරුවා. එයි හිත පිහිටලා තිබුණේ අර ගෙදර. ඒ නිසා හිත අර මරණයටපත් වෙච්ච අමනුෂ්‍ය ලෝකේ ඉන්න කෙනා පිළිගන්න ලෑසි නෑ තමන් මැරුණා කියලා. ඒ වගේ මහා විශාල අනතුරක් මේ ජීවිතේට තියෙනවා. ඉතින් ඒ නිසා මේ දේවල් සැබෑම රැකවරණයක් ජීවිතේට හදලා දෙනවද කියන කාරණාව එතකොට අපිට තේරෙනව නේද පින්වත්නි? දැන් බලන්න මේ වර්තමානයේ ලෝකේ සිද්ධ වෙන දේවල් එක්ක බලද්දී මේ රැකවරණයේ පිණිස සකස් කරගන්න දේවල් නිකන් හරියට පුස්ස බින්දා වගේ නැති වෙලා යන හැටි පේනවනේ. මේ රැකවරණයේ පිණිස ගොඩනගා ගන්න කිසිම දෙයකින් පුළුවන් ද බලන්න පින්වත්නි මේ වර්තමානයේ සිද්ධ වෙන දේවල් වලින් ආරක්ෂාව හදලා දෙන්න. මේ පුංචි වෛරසයක් මුළු ලෝකයක්ම අඩපණ කරලා තියෙන හැටි බලන්න. මේ පුංචි වෛරසයට පුළුවන් පින්වත්නි මේ මුළු ලෝකෙම ඉන්න බලවත්තුන්ව අඩපණ කරන්න. අසරණ කරන්න. බලවත් කියන අය පවා මේ වෛරසයේ ඉදිරියේ අසරණ වෙලා නැද්ද බලන්නකෝ. එතකොට නමුත් ඒ අය සරණක් රැකවරණයක් කියලා ජීවිතයට එකතු කරගත්තු දේවල් වලින් දැන් බලන්න අද පුළුවන් වෙලා තියෙනවද කියලා ඒ ජීවිතයට රැකවරණයක් හදලා දෙන්න. හම්බ කරපු ධනෙට පුළුවන් වෙලා තියෙනවද බලන්න පින්වත්නි මේ වෛරසයෙන් බේරෙන්න උදව් කරන්න. හදපු ගෙවල් දොරවල් වලට පුළුවන් වෙලා තියෙනවද බලන්න මේ වෛරසයෙන් බේරෙන්න. සමහරවිට ඒ හදපු ගේ ඇතුළෙම තට්ට තනියම මැරෙන්න සිද්ධ වෙලා. දැන් ඔබ පහුගිය කාලේ දකින්න ඇතිනේ. සමහර ගෙවල් වලට ඇතුල් වෙනකොට දන්නේම නෑ ඒක ඇතුලේ මැරිලා. හදපු දරුවන්ට පුළුවන් ද බලන්න පින්වත්නි මේ වෛරසයෙන් බේරන්න අපිව. යාළුවෝ ලෝකයක් වට කරගෙන හිටියත් යාළුවන්ට පුළුවන් ද බලන්න පින්වත්නි මේ වෛරසයෙන් අපිව ආරක්ෂා කරගන්න. බෑනේ. එහෙනම් මේ ආරක්ෂාවක් රැකවරණයක් සකස් කරගන්න කියලා එකතු කරගන්න දේවල් හිස් දේවල් බවට පත් වෙලා. ඒක මනාකොට ප්‍රකටයි මේ වර්තමානයේ ලෝකේ පවතින තත්ත්වෙත් එක්ක බලද්දී. අද කාලේ මේ වර්තමානයේ ලෝකෙ මේ රටට ලෝකෙට සිද්ධ වෙන දේවල් එක්ක බලනකොට මේ රැකවරණයක් පිණිස සකස් කරගන්න දේවල් වෙහිසෙන දේවල් හිස් දෙයක් බවට පත් වෙලා. මේ දේවල් වලින් කිසි රැකවරණයක් අපේ ජීවිතේට తాවකාලික රැකවරණයක් තියෙන. නමුත් ස්ථිරසාර රැකවරණයක් මේ දේවල් වලින් අපිට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඔන්න මේ බ්‍රාහ්මණයෝ දෙන්නෙක් ආවා. වයසට ගිය බ්‍රාහ්මණයෝ දෙන්නෙක් ආවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ඇවිල්ලා කියනවා ස්වාමීනි අපි දැන් වයසයි. බොහෝකට දි รา පත් වෙලා ඉන්නේ. අනේ ස්වාමීනි එච්චර වයස ගිහිල්ලා බොහෝකට දි รา පත් වෙලා ඉන්නේ අපි. අනේ අපිට බැරි වුණානේ යහපත් දෙයක් කරගන්න මේ ජීවිතේ. අනේ අපිට බැරි වුණානේ කුසලයක් කරන්න මේ ජීවිතේට. බිය රහිත දෙයක් ඇති කරගන්න බැරි වුණානේ කියන කරගන්න බැරි වුණානේ කියනවා මේ ජීවිතේ. බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රාහ්මණනි ඇත්ත තමයි. නුඹලා බොහෝ වයසට ගිහිල්ලා බොහෝ දි รา පත් වෙලා දැන්. මෙච්චර වයසට ගිහිල්ලා දැන් මේගොල්ලෝ මේ වයසට යනකම් මොකද කරේ? මේ ජීවිත කාලේ පුරාණ අවුරුදු 120ක් වෙනකම්ම කරේ ගිනි පුදා කාම ලෝකේ කාමයන්ටම වසඟ වෙවි ඒ වයින්ම සතුටු වෙවි හිටිය මිසක් ජීවිතයට ස්ථීරසාර රැකවරණයක් හදාගන්න වෙහෙසිලා නැහැ. ඒකනේ මොනතරම් ධන සම්පත් තිබ්බත් මරණාසන්න වෙනකොට කොච්චර මිනිස්සු අසරණ වෙනවද කියලා බලන්නකෝ. දැන් ඒකට හොඳ ප්‍රබල සාක්ෂියක් මේ වර්තමානයේ ලෝකයේ රටේ පවතින දේවල් ඔබට ජනමාධ්‍ය ඔස්සේ දකින්න ලැබෙනවා. මේ මිනිස්සු කොච්චර අසරණ වෙලාද බලන්න. හුස්ම පොදක් ගන්න කොච්චර දුක් විඳිනවද බලන්න. බෙහෙත් ටිකක් ගන්න කොච්චර දුක් විඳිනවද බලන්න. මොනතරම් අසරණ වීමක්ද බලන්න. කොච්චර ධනෙ තිබ්බත් බෑනි පින්වත් මේ අසරණකමින් ගලවන්න.
ධනයට, බලයට, හැකියාවට, තරාතිරමට බෑනේ මේ අසරණකමින් ගලවන්න. ඒ නිසා ඒ කිසිවක් සැබෑ රැකවරණය පිණිස හේතු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා බ්‍රාහ්මණයෝනේ ඇත්තම වච්චර වයසට ගිහිල්ලා තාම රැකවරණය පිණිස යමක් හදාගෙන නැහෙනේ. බය නැතුව ඉන්නේ යමක් හදාගෙන නැහෙනේ ඔබ. මොකද අපි තරුණ කාලේ කොච්චර සෙල්ලම් දැම්මත් අපිට මේ අසරණ වෙන්න දවසක් එනවා පින්වත්නි. එදාටයි තේරෙන්නේ මේක. එදාට තේරෙන්නේ පිනක් තියෙන, මොලයක් තියෙන කෙනාටයි. පිනක් නැති කෙනාට, මොලේ නැති කෙනාට මේක තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණයෝනි ඒ නිසා මේ ඔබට පේන්නේ නැද්ද කියලා අහනවා. මේ ලෝකයා ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන් ගිනි ගන්නව පේන්නේ නැද්ද කියලා අහනවා. මේ ලෝක සත්‍ය වයසට යනවා පේන්නේ නැද්ද ඔබට? දැන් මීට අවුරුදු 5කට 6කට කලින් හිටපු අපි නෙමෙයිනේ පින්වත්නි දැන් මේ ඉන්නේ. දවස ගානේ මොහොතක් ගානේ තප්පරයක් පාසා අපි වයසට යනවනේ. බුදුරජාණන් වහන්සේ අහන ඔබලට පෙවුන්නේ නැද්ද මේක? මේ බලන්න ලෝක සත්‍යව මේ ව්‍යාධියෙන් ගිනි ගන්නව ලෙඩ වෙනවා. මේ අගියට ඉන්න මිනිස්සු අද හොඳට ඉන්න මිනිස්සයා හෙට වෙනකොට ලෙඩට වැටෙනවනේ. අද හොඳට කතා බහ කර කර හිටපු මිනිස්සයා හෙට වෙනකොට මැරෙනවනේ. ඇස් පනා පිටම අපි ආදරය කරන අය අපි බලාගෙන ඉන්නකොටම ලෙඩ වෙනවනේ. ඇස් පනා පිටම අපි ආදරය කරන අය මැරෙනවනේ. අපේ අත උඩම මැරෙනවනේ. කොච්චර ගිනි ගන්නවද මේ ව්‍යාධීන් ලෙඩ වලින්? බුදුරජාණන් වහන්සේ අහනවා පේන්නේ නැත්ද මේ ලෝකෙ ගිනි ගන්නවා? මිනිස්සු හිටි ගමන් ලෙඩ වෙනවා. මේ අගේට ඉන්න මිනිස්සයා ඊළඟ සතිය කතා කරනකොට මෙන්න කැන්සර් එකක්. ඕන් අපිට දැනගන්න ලැබුණ පෞගේ කාලේ මේ තරුණ පහේ ළමයි අපිත් එක්ක කතා බහ කරා. ඔළුවේ පුංචි ගෙඩියක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේක කපලා අයින් කරගන්න ඕනේ. මේ ඉන්නේ කියලා කියනවා. මේක පොඩ්ඩක් රිදෙනවා. ඒ නිසා කපලා අයින් කරන්න ඕනේ කියලා. පහුගිය දවසක කතා කරනකොට මෙන්න කියනවා ස්වාමීන් වහන්සේ අර ගෙඩිය කපලා අයින් කරා ඉන්න හරි වැඩක් නේ. මම මොකද ඔළුවේ කැන්සර් එකක්, ඔළුව පුරාම කැන්සර් එක පිළිකාව ඔඩු දුවලා. දැන් ඊට කලින් සතිය අගේට කතා කරපු hina වෙවි කතා කරපු ළමයා මේ සතිය කියනවා ස්වාමීන් වහන්සේ මුළු ඔළුවේම කැන්සර් එක පැතිරිලා. මේ ව්‍යාධීන් ගිනි ගන්නවා ලෝකේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ කෝණු හාසෝ කිමානන්ද මොන හිනාද මොන කතාද කියලා අහනවා. මාරයත් එක්ක ගහපු ගිවිසුම් නැහැ කියනවා. අපි අද මැරෙන්නේ නැහැ හෙට මැරෙන්නේ නැහැ කියලා ගිවිසුම් නැහැ කියනවා. මරණය කියන දේ අපි නොසිතූ මොහොතක අපේ ජීවිතේ කරා එනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා බ්‍රාහ්මණුනි පේන්නේ නැද්ද ලෝකයේ ජරාවෙන් ගිනි ගන්නවා, ව්‍යාධියෙන් ගිනි ගන්නවා, මරණයෙන් ගිනි ගන්නවා. ඒ නිසා එහෙම ජීවිතයක් තියෙන කෙනා මෙලොවදී යහපත පිණිස කායේන සංයමෝ කයෙන් සංවර වෙන්න ඕන කිව්වා. ජරාවෙන් මරණයෙන් ව්‍යාධියෙන් ගිනි ගන්න ජීවිතයක් තියෙන කෙනා කයෙන් සංවර වෙන්න ඕන කිව්වා. මෙන්න සරණක් හදාගන්න හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අර බ්‍රාහ්මණුන්ට ඒ බ්‍රාහ්මණු ඉල්ලුවා කියා හිටිය ස්වාමීනි අපිට යහපත කරගන්න බැරුව ගියා. හොඳ දෙයක් කරගන්න බැරුව ගියා. කුසලයක් වඩා ගන්න බැරුව ගියා. බිය නැති දෙයක් කරගන්න බැරුව ගියා. ඒ නිසා ස්වාමීනි අපිට පරලෝ යහපත පිණිස යමක් තියෙනවා නම් හිතසුව පිණිස යමක් තියෙනවා නම් ඒක කියන්න කිව්වා. ඒ දැන් මරණාසන්න වෙන්න ළඟයිනේ. ජීවිතය අතහරින්න ළඟයි. ඒ නිසා හිතසුව පිණිස යමක් පවතිනවා නම් බොහෝ කාලයක් යහපත පිණිස යමක් පවතිනවා නම් ආන්ගේදී කියන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් ගිනිගන්න මේ ජීවිතයක් හිමි අපි වහ මේ කායේන සංයමෝ කයෙන් සංවර වෙන්න ඕන. කොහෙදද මේක කරන්න ඕන? මෙලෝදීමයි. පරලෝකෙ ඉන්නේ මේ කරන්න තියෙන මෙලෝදීම කරන්න ඕන කියන්නේ. කායේන සංයමෝ කයෙන් සංවර වෙන්න ඕන. වාචාය සංයමෝ වචනයෙන් සංවර වෙන්න කිව්වා. මනසාය සංයමෝ මනසින් සංවර වෙන්න කිව්වා. මේ කුමක් ගැනද කියන්නේ? කයෙන් වචනයෙන් මනසින් සංවර වෙනවා කියලා කියන්නේ පින්වන්නේ දස කුසලී පිහිටන්ට කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මොකද දස කුසල් වඩලා සම්මාදිට්ඨික ඉඳලා යම් කෙනෙක් මරණයටපත් වුණොත් එයා සුගතිය උපදින්නේ. දෙවියන් අතර හෝ මිනිස් ලොව උපදිනවා. රැකවරණේ.
කයෙන් වචනයෙන් මනසින් අසංවර වෙලා මරණයටපත් වුණොත් එහෙම මිත්‍යා දෘෂ්ටික ඉඳලා මරණයටපත් වුණොත් දැන් කයෙන් වචනයෙන් මනසින් අසංවර වාසය කරන්නේ සම්මාදිට්ඨිය තියෙන කෙනා එහෙම කරන්නේ නැහැනේ. මිත්‍යා දෘෂ්ටි නිසා තමයි ඒක වෙන්නේ. සම්මාදිට්ඨිය තියෙන කෙනා කර්මඵල අදහනවා, හොඳ නරක අදහ ගන්නවා. ඒ නිසා යා ඉක්මනින් සිල්වත් වෙන්න මහන්සි ගන්නවා. පින්දහම් කරන්න මහන්සි ගන්නවා. කුසල් වඩන්න මහන්සි ගන්නවා. නමුත් මෙලොව පරලොවක් විශ්වාස කරන්නේ නැති අය ඕන තරම් ඉන්නවනේ මේ ලෝකේ. ওই සමහරු කියන්නේ අපිටම කියනවනේ නිරේ යන්නත් අය ඉන්න බෑ හාඳුරන්නේ කියලා අපිට කියනවා. ගියාට පස්සේ තේරෙයි. තිරිසන් ලෝකෙ උපදී හැමෝම රහත් වෙලා හරියන්නේ නැහැ නේ හාඳුරන්නේ. අපි කවුරු හරි ඉන්නත් එපා මේ සංසාරේ. ඒ වගේ මේ පඬිතුමානි මෝඩ කතා කියන මිනිස්සු කොච්චරද ලෝකේ? දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ නිසා කයින් වචනින් මනසින් අසංවර වෙලා අකුසල් වඩලා මිත්‍යා දෘෂ්ටික ඉඳලා මැරිලා ගිහිල්ලා නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුරනිකාය වගේ මේ සතර අපාය තමයි කින් උපදින්නේ. සුගති රැකවරණයක් නෑ පින්වත්නි. නිරේ ගියාට පස්සේ මොන රැකවරණයක්ද? මොන සරණක්ද? මොන පිහිටක්ද? මොන බය නැතිකමක්ද? නිරන්තරයෙන් බයෙන් ජීවත් වෙන්න ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා කයින් සංවර වෙන්න බ්‍රාහ්මණවරුනි. ලස්සන අවවාද මේ බුදුරජාණන් වහන්සේ දෙන අපිට. කයින් සංවර වෙන්න, මනසින් සංවර වෙන්න, වචනින් සංවර වෙන්න කිව්වා. උන්වහන්සේ ලස්සනට කියනවා තන් තස්ස පේතස්ස තානංච ලේනංච දීපංච සරණංච පරායනංච ආති. මේක තමා කියනවා පරලොව යන සත්‍යයට මේ ජීවිතය අතහැරලා පරලොව යන සත්‍යයට තියෙන එකම ආරක්ෂාවටත් රැකවරණයටත් පිහිටටත් පිළිසරණටත් තියෙන එකම දේ තමා කියනවා කය වචනේ මනස සංවර කරන එක. එතනින් තොර රැකවරණයක් වෙන කොහෙවත් නැහැ කියනවා පින්වත්නි. මම ලස්සන අවවාද බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ජීවිතයේ අතහැරලා යද්දී ඒකයි උන්වහන්සේ වදාළේ ඉක්මනින් කුසල් වඩන්ට, පින් කරන්න, අප්‍රමාදී වෙන්න. සබ්බේ සත්තා මරිස්සanti. සියලු සත්වෝ මැරෙනවා. අපි හැමෝම මැරෙනවනේ පින්වත්නි. කොරෝනා වලින් වෙන්න පුළුවන් වෙන මොනම දෙයකින් දැන් මේ කාලේ පුරාට මැරෙන්නේ කොරෝනා වලින් විතරමද ලෝක සත්‍යය? නෑනේ. සමහරු ගිනි තියා ගන්නවා, සමහරු අහබුනවා, සමහරු ඇක්සිඩන්ට් වෙනවා, සමහරු සියදී නහ ගන්නවා. ඒ අතර වෙන වෙන රෝග වලින් මැරෙනවා. ඒ ඔක්කොම අතර මෙන්න වෛරස් වලින් මැරලා යනවා, වසංගතයෙන් මැරෙනවා. කොයි විදිහෙන් ගත්තත් මරණය ජීවිතේට එනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ උපන් සත්වයාට නොමෙරී සිටීමක් නෑ. දැන් ඔන්න දැන් වර්තමානයේ දැඩිව කතා වෙන්නේ පුංචි දරුවන්ට වේගින් කොරෝනා වෛරසය වැළඳෙනවා. පුංචි දරුවන්ට වැළඳෙන ප්‍රවණතාවය වැඩි දැන් කියලා. මම බුද්ධ වචනේ මොන තරම් සත්‍යයක්ද කියලා බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නම් විශ්මිතයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොච්චර සත්‍යද කියලා තේරෙන්නේ මේ කාලවකවානුවේ හොඳට ගලපලා බැලුවොත්. මොලයක් තියෙන මිනිස්සෙක් මේ අහන බණපදයට අනුව වර්තමාන ලෝකෙ ගැන කලපා බැලුවොත් හොඳට තේරෙනවා අනේ බුදුරජාණන් වහන්සේ මං සරණ ගිය මගේ බුදුරජාණන් වහන්සේ මොනතරම් සත්‍යයක්ද කිව්වේ. උදේට හොඳට ඉන්න මිනිස්සයා හවස වෙනකොට ලෙඩ වෙලා. නිදාගන්න යන මිනිස්සයා නෙමේ නිදාගෙන නැගිටිනකොට ඉන්නේ. ලෙඩ වෙලා. අසරණ වෙලා. බුද්ධ වචනේ නම් ඒකාන්තයෙන් සත්‍යයක ඒකනේ රහතන් වහන්සේලා දේශනා කරන අම්බපාලි මහරහත් තෙරණියගේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ එතුමිය මේ තේර ගාථාවල සඳහන් වෙනවා මගේ ඉස්සර මගේ දත් ටික කොඳ කැකුළු වගේ හරි ලස්සනට සුද්දට සුදී බැබළුවා කියනවා. දැන් ඒවා කහ ගැහිලා තනින් තන වැටිලා ගිහිල්ලා කියනවා. ගඳ ගහනවා කියනවා. දුඹුරු පාට ගැහිලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ වචනේ නම් ඒකාන්තීම සත්‍යයක්මයි කියනවා. ඉස්සර මගේ කොණ්ඩේ අග් බඹරු වගේ කියනවා. ලස්සනට තිබ්බා කියනවා. අනේ දැන් ඒවා හාලුම් වගේ වෙලා කියනවා. සුදු වෙලා කොණ්ඩේ ගිහිල්ලා ගඳ ගහනවා කියනවා. බුදුරජාණන් වහන්සේගේ වචනේ නම් ඒකාන්තීම සත්‍යයක්මයි කියනවා. බුද්ධ වචනේ සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා මේ
ජීවිතේ මිනිස්සු මේ ජීවිතය අතහරින්නේ හරියට මේ වගේ කියනවා. ගස්වල ගෙඩි වැටෙනවා වගේ කියනවා මිනිස්සු මැරෙන්නේ. ගස්වල ගෙඩි මල් කාලෙත් වැටෙනවා. පුංචි ගෙඩි කාලේ ලපටි ගෙඩි කාලෙත් වැටෙනවා. මෝරාගෙන ඉනකොටත් වැටෙනවා. පැහිලත් වැටෙනවා. ඉදිලත් වැටෙනවා. කුණු වෙලත් වැටෙනවා. මේ වගේ මේ මනුස්ස ජීවිතේ හරියට කුසට ආපු ගමන් දරුවෝ මැරෙනවා. පුංචි මල් වගේ. කුසෙන් බිහි වෙනකොටම මැරෙනවා. වළක්වන්න බෑනේ. ඔය අපි පහුගිය කාලවල විදේශ රටවල හිටිය එක අම්මා කෙනෙක්ට දරුවෙක් ලැබෙන්න හිටියා. ඒ අම්මගේ දරුවා හරි පුදුම මේ පිරිත් කියලාවත් මේව නවත්තන්න බෑ. එයි කර්මයේ විපාක දෙනවා. එයාගේ ආයුෂ අවසන් වෙන විදි. අර දරුවා අඩු මාසෙන් අර මේ කුසින් ස්වභාවයෙන්ම එළියට එනවා අඩු මාසෙන්. දොස්තරලා කියනවා වෛද්‍යවරු කිව්වේ එළියට ආපු ගමන් මැරෙනවා. දැන් කොහොම හිටියත් අර දරුවා ඒ කුසෙන් එළියට එනවා. පිරිත් කිව්වා කර්මය නවත්තන්න බෑනේ පින්වත්නි පිරිත් වලට. කර්මයේ තමා යම් කිසි ආවුසයක් ගෙනවද ඒ ආවුසය අවසන් කරන්නට එනවා. අපි කොච්චර පිරිත් කිව්වත් අපිට පස්සේ ආරංචි වුණා අපි පිරිත් කියලා ආවේ ඊට පස්සේ පහවදා ඔන්න දරුවා එළියට ආවා. එයා ස්වභාවයෙන් එළියට එනවා. ඒ අම්මා කොච්චර මේ රැක ගන්න හැදුවත් බෑ දරුවා ස්වභාවයෙන් එළියට ආවා. දරුවා මැරුණා. අඩු මාසෙ මාස 4ක් වගේ. බුද්ධ වචනේ සත්‍යයක්. පුංචි ලපටි කාලෙත් ගස්වල ගෙඩි වැටෙනවා. ඒ වගේ කියනවා මේ ජීවිතේ මරණයටපත් වෙන්නේ. පැහිලත් ගෙඩි වැටෙනවා. තරුණ වයසෙත් මැරිලා යනවා. මධ්‍යම වයසෙත් මැරෙනවා. කුණු වෙලත් ගෙඩි වැටෙනවා. වයසට ගිහිල්ලත් මිනිස්සු මැරෙනවා. මේ ජීවිත අතහරින්නේ හරියට ගස්වල ගෙඩි වගේ කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔබට ධර්මයේ හැසිරෙන්න බඹසරේ හැසිරෙන්න මේක හොඳ අවස්ථාවක් කියනවා. උන්වහන්සේ වදාළේ කනෝ වෝමා උපජ්ජකා කනෝ තීතාති සෝචන්ති නිරයම්මි සමප්පිතා මේක ෂණයක් කියනවා. ආරම්භක කෙලවරක් හොයන්න බැරි සංසාර ගමනක් ගෙවාගෙන යන සත්වයාට එක තප්පරයක මෙන්න එක නවාතනක නැවතිලා මනුෂ්‍ය ලෝකී කියන නවාතනේ නැවතිලා සුළු වෙලාවක්. පුංචි වෙලාවකට බණපද ඇහෙනවා. ඔබ හිතන්න එපා හැමදාම මේ බණපද අහා ඉන්න වෙයි කියලා. අදද දන්නේ මේ අන්තිම බණපදේ අහන දවසේ. කවුද දන්නේ හෙට මේ වෛරසයෙන් මැරෙලා යයිද කියලා අපි. මේ බණපදේ කියන මමත් අන්තිම දවසද කියලා කවුද දන්නේ බණ කියන්නේ. හෙට වෙද්දි මැරෙනවා හිටියොත්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මේක ෂණයක්. එක අසුරු සෙනක් ගහන නිමේෂයෙන් මේ ජීවිතය අවසන් වෙලා යනවා. පොඩි කාලේ අපිට තියෙන්නේ. ඒ නිසා අදම මේ බණපද අහලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්නට. ඒ බුදු ගුණ තුලම එල්ලෙන්න. මරණාසන්න වෙනකොට බුදු ගුණම සිහි කරන්නට. ඒම රැකවරණයක් මිසක් වෙන නම් රැකවරණයක් නෑ පින්වත්නි අපිට. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කෙරෙහිම හිත පහදවා ගන්න මේ ධර්මය අහා හිත පහදවා ගන්නට. එපමණයි අපිට ඉතුරු වෙන්නේ. වෙන කිසිවක් නෑ. දරුවෝ ගැන කල්පනා කර කර හිටියා කියලා සුගතිය යන්නේ නෑ. මගේ දරුවෝ ඉංජිනේරුවෝ, මගේ දරුවෝ දොස්තරලා, මගේ දරුවෝ ගුරුවරු කියලා හිත පහදගත්තා කියලා සුගතිය යන්නේ නෑ. ආයි ඒ මනුස්ස ලෝකෙට නෙමෙයි පෙරේත ලෝක හරහා ඒ ගෙවල් වලටම. මම මෙහෙම ගෙවල් හැදුවා, මම මේ විදිහට ණය වෙලා ගෙවල් හැදුවා, මේ වගේ මේ පොඩ මම මහසිලා තමයි ගේ හැදුවේ කියලා හිත පහදාගත්තා කියලා සුගතිය යන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගත්තොත්, බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව හිත පහදවා ගත්තොත්, ඒක නම් ඔබට සුගතිය යන්න උපකාරයක් වෙයි. ඒ නිසා කල යුත්තේ මේ බුදුබණ පද අහා හිත පහදවා ගන්න එකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ ෂණේ අහිමි කරගන්න එපා. මේ ෂණේ අහිමි කරගත්තු අය නිරේ ඉපදිලා ශෝක කරනවා කිව්වා. අයියෝ අපිට බණ අහන්න කිව්වා. ධර්මයේ හැසිරෙන්න කිව්වා. කුසල් වඩන්ට කිව්වා. සිල් ගන්නට කියලා කිව්වා. පින් කරන්නට කියලා කිව්වා. අනේ කනකට ගත්තේ නෑ අපි. වෙලාවක් නෑ කියා වටේම රාජකාරී කර කර හිටියා. අනේ අපි
පිහිටක් හදාගත්තේ නැහැ. දුක් වෙනවා කියනවා නිරේ ගිහිල්ලා. ඒ නිසා ශනේ අහිමි කරගන්න එපා ඔබ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා පින්වත් මහණෙනි සනාතා භික්කවේ විහෙරත රැකවරණයක් ඇතුව පිහිටක් ඇතුව වාසය කරන්නට මහණෙනි. මා අනාථ අසරණ වෙලා නම් වාසය කරන්න එපා කිව්වා. අනාථ වෙලා ඉන්න එපා කිව්වා. මහන් බුදුරජාණන් වහන්සේ මොනතරම් අනුකම්පාවද කියලා බලන්න පින්වත්නි. අසරණ වෙලා ඉන්න එපා කිව්වා. සරණක් හදාගන්න කිව්වා. පිහිටක් රැකවරණයක් ජීවිතේට හදාගන්න මහන්නේ කිව්වා. උන්වහන්සේ වදාලා දුක්ඛම් භික්කවේ අනාථෝ විහෙරති. මේ අසරණ වෙලා දුක් මේ පිහිටක් නැතුව වාසය කරන එක්කෙනා දුකසේ කියනවා වාසය කරන්නේ. ඒ නිසා ඔබ දුකසේ වාසය කරන්නට අකමැති නම් දැන් මේ වර්තමානයේ මේ එන කොරෝනා වසංගතෙත් එක්ක මේ වසංගත තත්ත්වයක් එක්ක අපි කොයි වෙලේ මරණයටපත් වෙයිද දන්නේ. එතකොට බයක් තැති ගැනීමක් ලොමු දා ගැනීමක් නැතුව ශෝකයක් නැතුව වාසය කරන්නට සතුටින් වාසය කරන්නට කැමති නම් අසරණ නොවි වාසය කරන්නට කැමති නම් බය නැතුව මම සුගතියේ උපදිනවා කියලා කියන්න පුළුවන් වටපිටාවක් සකස් කරගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කියන්නේ සක්දේවඳු කියනවනේ යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. යමෙක් බුදුන් දහම් සංඝුන් සරණ යයිද නතේ ගමිස්සන්ති අපායං. අපායන යන්නේ නැහැ. පහය මානුසන් දේහන් දේවකායන් පරිපූර්ණසන්ති. මේ මිනිස් කය අතහරින යම් මොහොතක් ඇද්ද එයා දෙවියන් අතර උපදිනවා කියනවා. මෙහෙම සහතිකයක් වෙන කිසිම දහමක නැහැ පින්වත්නි. මෙහෙම සහතිකයක් වෙන කොහෙවත් නැහැ. ඒ නිසා අපි අවංකවම බුදුරජාණන් වහන්සේව සරණ ගියා නම් ඒ භාග්‍යතුන් වහන්සේව මේ ආදරයෙන් සිහිපත් අවංකවම සිහිපත් කරගන්න පුළුවන් නම් ඒ බුදු ගුණ දැන් මේ ධර්ම දේශනාව කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පුරාවටම තිබුණු ගුණ නෙමෙයි කතා කරන්නේ අපි. සූවිසි මහා ගුණ කියලා කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පුරාවට තිබුණු ගුණ. මේ බුදු ගුණ තමයි මේ සිහි කරන්නේ අපි. ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. මේ ලෝකේ නොදන්නා දෙයක් උන්වහන්සේ නෑ මේ සියල්ල අවබෝධ කරා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාලා අනාථ නොවි අසරණ නොවි ඉන්න නම් පිහිට හදාගන්න උමනා කරන කාරණා කීපයක් තියෙනවා. කාරණා කීයද? කාරණා 10ක් තියෙනවා. මේ කාරණා 10 තමයි කෙනෙක්ගේ ජීවිතයට පිහිටක් රැකවරණයක් පිළිසරණක් හදලා දෙන්නේ. අනාථ නොවි ඉන්න පුළුවන් වෙන්නේ මේ කරුණු 10 අපේ ජීවිතය තුළ තිබුණොත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අසරණ වෙලා ඉන්න එපා. ඒක දුකක්. කන්න බොන්න නැතත් දරුවෝ සැලකුවේ නැතත් ඉන්ට හිටින්ට තැනක් තිබුණේ නැතත් කමක් නැහැ. මේ කාරණා 10 කෙනෙක්ගේ ජීවිතය තුළ තියෙනවා නම් එයාට සතුටින් ඉන්න පුළුවන් පින්වත්නි. අවංකවම මේ කාරණා 10 තමා තුළ තියෙනවා නම් සතුටු වෙන්න පුළුවන් මරණාසන්න වෙලේ. දැන් අපිට කොයි වෙලේ මැරෙන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. නමුත් ඇයි අපි දුකින් ඉන්නේ? අපිට මේ කාරණා 10 යම් කෙනෙකුගේ ජීවිතේ තියෙනවා නම් දුකින් ඉන්න දෙයක් නැහැ නේ පින්වත්නි. ඇයි අපි සරණ ගිය සාසුන් වහන්සේ දේශනා කරනවා අනාථ නොවි මරණයටපත් වෙන්න. අනාථ නොවි ඉන්න ජීවිතය තුළ මේ කාරණා 10 හදාගන්න. එහෙනම් මේ බුද්ධ වචනේ යම් කෙනෙක් විශ්වාස කරලා මේ බුද්ධ වචනේ අනුගමනය කරනවා නම් එයාට අනාථ වෙන්න අසරණ වෙන්න දෙයක් නැහැ. එයාට මනා රැකවරණයක් තියෙනවානේ. ස්ථීරසාර කිසි බයක් නැතුව කියන්න පුළුවන් නේ. හොඳ විශාරදව කියන්න පුළුවන් මම නම් දුගතිය යන්නේ නැහැ. මට මේ රැකවරණේ තියෙනවා. මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්. ඒකනේ මහානාම ශාක්‍යයට කියන්නේ මහානාම ශාක්‍ය කියනෝනේ ස්වාමිනී සමහර වෙලාවට මේ කලබල ආසේ බුදුරජාණන් වහන්සේ සිහි කරගන්න බැරි වෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ මහානාම එහෙම කියන්න එපා. ඔබ බොහෝ කාලයක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මයේ සරණ ගියා. සංඝයා සරණ ගිහිල්ලා ඉන්නේ. මේ ශරීරයේ බලු හිවණෙල්ලු කාලා දාලයයි මරණයටපත් වුණාට පස්සේ දැන් පේනවනේ වර්තමානයේනේ මිනිවලවල් කපන හැටි. මරණයටපත් වෙච්ච මල සිරුරු මේ ගොඩ ගහලා තියෙන හැටි අපිට දකින්න තියෙනවනේ ඉස්පිරිතාලවල දැන්.
දවසට කී දාහ කී මේ ප්‍රමාණයක් මරණ පුච්චනවද කියලා අපිට දකින්න හම්බෙනවනේ මේ කාලේ. ඒ ශාරීරියේ පිලිසිලා යයි බලුහිව නෙල්ලු කාලා දාලා යයි කියන නමුත් වඩන ලද සිත උද්දංගාමිනී හෝති. වඩන ලද සිත උඩුගම්පලා යනවා කියනවා. කොහෙද උඩුගම්පලා යනවා කියලා කියන්නේ සුගතියේ කරා අරන් යනවා. වඩපු සිතක් තමා සුගතියේ කරා අරන් යන කුමක් වඩපු සිතක්ද? මෙන්න මේ කියන ගුණධර්ම වඩපු සිත සුගතිය කරා ඔසවා තබනවා. බුදුරජාන් වහන්සේ වදාළා ඒ නිසා අනාථ නොවී ඉන්න නම් ජීවිතේ හදාගන්න පළවෙනි කාරණාව. ඕන් ඔබට අනාථ නොවී ඉන්න ජීවිතේට හදාගන්න මේ කාරණාව. ඒ තමයි බුදුරජාන් වහන්සේ වදාළා මෙන්න මේක මෙන්න මේ පළවෙනි කාරණාව සීලවා හෝති. සිල්වත් වෙන්න කිව්වා. ගිහි පින්වතෙක් නම් නිති පන්සිල් පොහොය අටසිල්. භික්ෂුවක් නම් සාමණේර දසසිල් උපසම්පදා සීලය. මේ සීලය ජීවිතයට ආරක්ෂා කරගන්න කිව්වා. ජීවිතයට පුරුදු පුහුණු කරන්න මේ සීලය. මේ දේවල් පුරුදු පුහුණු කරද්දී එයාට අනාථන තමන්ගේ සීලේ මං සිල්වත් කෙනෙක්යි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්වත් කෙනා විශාරදයි. සිල්වත් කෙනා සිහි මුලා වෙලා කලුරිය කරන්නේ නැහැ. සිල්වත් කෙනා මරණයටපත් වෙලා සුගතියේ උපදිනවා. මෙන්න රැකවරණයක්, ආරක්ෂාවක්, පිහිටක්, පිළිසරණක්. බුදුරජාණන් වහන්සේ කෙනෙක් අහනවානේ කිංසු යාව ජරා සාදු ස්වාමිනී බැරි ගැහෙනකම් වයසට යනකම් පුරුදු කරන්න ඕනේ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ සීලං යාව ජරා සාදු. සීලය තමා කියන වයසට යනකම් බැරි ගැහෙනකම් පුරුදු කරන්න තියෙන්නේ. යමක්කම කරගන්න බැරි වෙනකන් ලෙඩ ඇදට වැඩුණට පස්සේ නෙමෙයි මේ සිල්වත් වෙන්න තියෙන්නේ. ඒ වයසට යනකම් මේ කාලේ පුරාටම සිල්වත් වෙන්න කිව්වා. ඒක තමයි පුරුදු කරන්න තියෙන්නේ. ඕම් පළවෙනි කාරණාව සීලවා හොති සිල්වත් වෙන්න කිව්වා. කරුණු කීයක් කියනවද? කරුණු 10ක් ජීවිතේට පුරුදු කරගන්න කිව්වා. පළවෙනි එක සීලවා හොති. දෙවෙනි කාරණාව බහුශ්‍රුත බව. බහුශ්‍රුතයි කියලා කියන්නේ බොහෝ ධර්මය අහලා තියෙනවා. දැන් ඔබ හිතන්නේ මේ කාලේ මාස දෙකකට ආසන්න කාලයක් පුරාවටම ඔබ සූවිසි මහා ගුණ ධර්ම දේශනා ශ්‍රවණය කරා නම් ඔබ මොනතරම් සූත්‍ර කාරණා අහලා තියෙනවද කියලා. මේ හැම බුදු ගුණයක්ම කියන්න පින්වත්නි මොනතරම් සූත්‍ර කාරණා පොතපත අපි පරිශීලනය කරාද? අපේ ජීවිතේට මොනතරම් දහම් කරුණු කොට ගැහුණාද මේ කාලේ පුරාවට? ඒත් එහෙනම් ඒ ටිකමනේ ඔබට ඒ අපි කියවපු දහමනේ ඔබට කියන්නේ මේ. එතකොට ඔබ මේක ශ්‍රවණය කරා කියලා කියන ඔබේ ජීවිතේට විශාල දහම් ගබඩාවක් එකතු වුණා. ශ්‍රුතධර බව, බහුශ්‍රුත බව බොහෝ අහලා තියෙනවා. ඒ ආපු දේ අපි පළවෙනි එපිසෝඩ් එක ඇහුවා. හරි දැන් ඊළඟ එක එහෙම නෙමෙයි හිතන්න ඕනේ. ඔබ හිතන්න ඕනේ මේ දහම නැවත නැවත අපි අහන්න ඕන. අපි බුදුගුණ දවස ගානේ එක එක විදිහෙන් අහනවානේ. මේ ශ්‍රද්ධා මාධ්‍යාලය ඔස්සේ ඔබ මේ දවස පුරාටම අහන්නේ බුදුගුණ නෙමෙයිද පින්වත්නි? එක එක විදිහෙන් එක එක පරයයන් එක එක ස්වාමින් වහන්සේලාගෙන් එක එක ශෛලියෙන් බුදුගුණමයි අහන්නේ. ධර්මදේශන අහනවා කියලා කියන්නේ බුදුගුණ. මේ අහන ධර්මයේ මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ අරහං කියන්නේ සම්මා සම්බුද්ධයි කියන්නේ විජ්ජාචරණ සම්පන්නයි කියන්නේ මේ බුදුගුණ මතක තියාගන්න අහලා. ආගික සුතධර බව මනාකොට දරාගෙන ඉන්නවා. මේක ඇයි දරාගෙන හිටියොත්නි පින්වත්නි අසරණ වෙනකොට සිහිපත් කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබට පහුගිය කාලේ දකින්න ලැබුණාද දන්නේ තරුණ දරුවේ කොරෝනා වෛරසය හැදිලා හුස්ම ගන්න බැරුව අසරණ වෙලා දඟලනවා. ඒ අම්මා කෑ ගහනවා ඔක්සිජන් අරන් ඉන්න කියලා. එතකොට ඒ දරුවා ලෝකෙටම කියනවා මේක සීරියස්, මේක පිළිගන්න, මේ පරිස්සම් වෙන්න කියනවා. හැබැයි ඒ වෙලාවට තමන්ට සිහි කරන්න ධර්මයක් නැත්තම් මොනවද සිහි කරන්නේ? ඔක්සිජන් සිහි කරන්නේ. එතකොට ඔක්සිජන් එක සිහි කර කර ඉන්නවා. ඔක්සිජන් එක ලැබුණ නැත්නම් එයා මරණයටපත් වෙන්නේ. ඔක්සිජන් දුන්නේ නැහැ නුඹලා කියන මේ වෛරේ ඉන්නේ. ද්වේෂයෙන් ඉන්නේ මැරෙන්නේ. ඒ ද්වේෂයෙන් මැරුණොත් කොහෙද සුගතිය යනවද? හැබැයි ඔක්සිජන් ටික ලැබෙන්නේ නැති වුණත් බුදුගුණ දරාගෙන හිටියොත් හිතේ ඒ වෙලාවට ඒ බුදුබණ පද සිහි කරන්න පුළුවන් වුණොත් අනේ කමන්නේ මම බුදුරජාණන් වහන්සේගේ වචනේ සත්‍යය. ඒ බුදුරජාණන් වහන්සේ වදාලා අසරණ නොවි මැරෙන්න නම් මට මේ දේවල් හදාගන්න කියලා ඒ අසරණ නොවි මැරෙන්න ඕනා කරන කාරණා ටික මන් ළඟ තියෙනවනේ.
එයාට ඒවා සිහි කරන්න පුළුවන් පින්වත්නි. සිහි කරන්නට නම් එයා අහලා තියෙන්න ඕන, දරාගෙන ඉන්න ඕන, මතකයේ තියෙන්න ඕන. සරණක් හදාගන්න කිව්ව මේ කාරණා තුලින්. ඊළඟට උන්වහන්සේ වදාලා කල්යාණ මිත්‍රෝ හෝති. කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති කරගන්න, කල්යාණ යහළුවන් ඇති කරගන්න. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය, කල්යාණ යහළුවන් ඇති බව මේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය ඔස්සේ ඔබට දිවාරය දෙනවා. උදේ ඉඳන් රෑ වෙනකම් පැය 24 පුරාවටම ඔබට ලබා දෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය මේකයි. මේරු කල්පනාවෙන් යුක්ත බව. ඊළඟට ශ්‍රද්ධාවන්ත බව, සීලවන්ත බව, ත්‍යාගවන්ත බව, කුසලයට ඇති කැමැත්ත. මේ කල්යාණ මිත්‍ර ඇසුර. එතකොට මේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ මේ ධර්ම දේශනා ඔබට ධර්ම දේශනා තුලින් ඔබට කියන්නේ මොකද්ද? සිල්වත් වෙන්න, පින් දහම් කරන්න, කුසල් වඩන්න, අප්‍රමාදී වෙන්න, මරණය සිහි කරන්න, කරුණා මෛත්‍රිය ඇති කරගන්න, ලෝකයට උපකාර කරන්න. මේව නෙමෙයිද කියන්නේ? මේ සියල්ලම ඔබේ ප්‍රඥාව, ඔබේ කල්පනා රටාව මෝරණ විදිහට නෙමෙයිද මේ කරුණු කාරණා කියන්නේ මේ දේශනාව ඔස්සේ? මේ ඔක්කොම ඔබට කියන්නේ ඔබට කල්යාණ මිත්‍ර ඇසුර මේ දෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ තුන්වෙනි පළවෙනි කාරණාව සීල්වත් බව, දෙවෙනි එක බහුශ්‍රృత බව, බොහෝ ධර්මය අහන එක, තුන්වෙනි එක කල්යාණ මිත්‍ර ඇසුර. ඊළඟට උන්වහන්සේ වදාළ හතරවෙනි කාරණාව සුවචෝ හෝති. කීකරු බව ඇති කරගන්න. අනේ අපි දැන් අපි මේ කියනවා බණ අහන්න, කුසල් වඩන්න, පින් කරන්න කියලා. එතකොට ඔබ මේ දහම් පද අහලා කීකරු බව ඇති කරගන්න. ඒ කීකරු බව ඇති කරගන්නවා කියලා කියන්නේ වෙන කිසිවක් නෙමෙයි, මේ කියන දේවල් කරන්න. මොකද අපිට ලබන්න දෙයක් නැහැ නේ පින්වත්නි ඔබට මේක කීවා කියලා. අපි ඔබට කිව්වා කියලා අපිට වෙන ආපස්සට ලැබෙන දෙයක් තියෙනවා නම් ඒ පිනක් විතරයි. හැබැයි ඔබ පිළිපැද්දොත් ඒකේ ආනිසංස ඔබටයි. කියන ආනිසංස අපිට තියෙයි. කරන දේ ආනිසංස ඔබට තියෙයි. ඒ නිසා මේ අහන දේ හරියට අහලා තමන්ගේ ජීවිතයට පිළිපදිනවා නම් ඒක කීකරු බව. අවවාද අනුශාසනා ලැබෙනකොට ඒවා බුදුරජාණන් වහන්සේලාගේ කාලේ තියෙන්නේ අවවාදයක් ලැබුණාට පස්සේ කීකරු භවයේ ලක්ෂණය තමයි පදක්කිනං ගායෝති. අනේ එහෙමයි ස්වාමීනි කියලා වැඳ වැටිලා ප්‍රදක්ෂිනා කරලා පිළිගන්නේ කියන අවවාදයක් දුන්නා. මේකනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ. දුටු වරද පෙන්වා දෙන, වරදට ගරහන කරන ඥානවන්ත සත්පුරුෂයෝ මගේ හිස මත වැඩ සිටීවා කියනවා. අවවාද දෙන එක හරියට නිදාණයක් මතු කරලා පෙන්නනවා කියනවා. නිදාණයක් මතු කරාට පස්සේ නිදාණි ගොඩගත්තට පස්සේ දියුණුවක්මනේ තියෙන්නේ. පහසුවක්මනේ තියෙන්නේ. සැපයක්මනේ, සතුටක්මනේ තියෙන්නේ පින්වත්නි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළුණ හතරවෙනි කාරණාව සුවච හෝති. ඒ කියන්නේ කීකරු බව ඇති කරගන්න. සිල්වත් බව, බහුශ්‍රృత බව, කල්යාණ මිත්‍ර ඇසුර, සුවච බව, කීකරු බව ඇති කරගන්න. ඕවා අසරණ නොවී ඉන්න ඇති කරගන්න කියපු කාරණා. පස්වෙනි එක බුදුරජාණන් වහන්සේ වදාළ සබ්‍රාහ්මචාරීන් වහන්සේලාගේ කුදුමහත් කටයුතු සිදු කරන එක. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ අපි හිතමු දැන් ආරාමයක් ගත්තොත්, පන්සලක් ගත්තොත් කුටි හදනවා, විහාර හදනවා, මලු මේ මම්පෙත් හදනවා, අතුපතු ගන්නවා. ඒ වතපිළිවෙතේදී එයා කම්මැලි නෑ. මග අරින්නේ නෑ. ලකුණු දාගන්න වැඩ කරන්නේ නෑ. අවංකව මේ කටයුතු හොයලා බලලා කරලා දෙනවා. ඒක සබ්‍රාහ්මචාරීන් වහන්සේලාගේ එකට ධර්මයේ හැසිරෙන පිරිසගේ කුදුමහත් වැඩ කටයුතු සොයා බලා කරන්නට දක්ෂයි. මේවා තුල පිං රැස්සෙනවනේ පින්වත්නි. දැන් අවවාද පිළිගත්තොත් ඒ අවවාදයට අනුව කටයුතු කරද්දී එයාගේ ජීවිතේ සිල්වත් වෙන්න කියද්දී සිල්වත් වෙනවා. ධර්මය අහන්න කියද්දී ධර්මය අහනවා. ගුණධර්ම පුරුදු කරන්න කියද්දී පුරුදු කරනවා. ත්‍යාගවන්ත වෙන්න කියද්දී දන් දෙනවා. එතකොට මේ ඔක්කොගෙම රැකවරණේ කාටද ලැබෙන්නේ? පුරුදු කරන කෙනාට. ආරක්ෂාවක්, රැකවරණයක්, පිහිටක්, පිළිසරණක් ලැබෙනවා. ඊළඟට උන්වහන්සේ වදාලා මේ වතපිළිවෙතේ යෙදෙන්න. වත්පිළිවෙත් කිරීම තුළ තමන්ගේ ජීවිතයට පිං රැස් වෙනවා. දැන් පුණ්‍ය භූමිය අතුපතු ගාන එක තුළ බුදුරජාණන් වහන්සේ වදාළේ ආනිසංස පහක් තියෙනවා. තමන් පහදිනවා, දකින අය පහදිනවා, දෙවිවරු පහදිනවා, ප්‍රඥාව වැඩෙනවා, පස්චිම ජනතාවට අනුග්‍රහයක්. මේ ආනිසංස පහ කැමති වෙන්න කිව්වා. වතපිළිවෙත කරද්දී. ඒතකොට මේ කාරණා සිහිපත් කර කර යමෙක් වතපිළිවෙතේ යෙදෙනවාද ලෝකෙටම බැනන්න ගහ නැතුව මම විතරයි මේවා කරන්න කියලා බැනන ගහන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේගේ වචනේ අදහමින් කර්මඵල විශ්වාස කරමින් පිනපව විශ්වාස කරමින් මේ මෛත්‍රී සහගත කාය කර්මී යමේ කියදෙනවාද
එයාගේ ජීවිතේට පින් රැස් වෙනවනේ මහත්ඵල මහානිසංස පින්නේ. එතකොට මේ පින එයාව සුගතිය කරා ගෙනියන්නේ නැද්ද? ආන් රැකවරණේ හදලා දෙනවා. එකයි බුදුරජාණන් වහන්සේ වදාළේ තමන්ට රැකවරණේ මේ දේවල්. සිල්වත් බව, බහුශ්‍රృత බව, කල්යාණ මිත්‍ර ඇසුර, කල්යාණ මිත්‍රයන් නැති බව, කීකරුකම, වතපිලිවෙතේ යෙදෙන එක. ඔන්න කාරණා පහක් කීවා. හයවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාළ ධම්මකාමෝ ධර්මයට ඇති කැමැත්ත. ධර්මයට බොහෝ කැමති වෙන්න කිව්වා. බණපද අහන්න ගොඩාක් කැමති වෙන්න කිව්වා. ධර්මයේ අහන්න කැමති වගේම ධර්මයේ කතා කරන්නත් අනිත් අයටත් කියන්න කැමති වෙන්න ඕනේ. දැන් ඒකට පහසුම මාධ්‍යයක් නෙමේ වර්තමානයේ තියෙන්නේ. ඔබට පුළුවන් මේ අහන බණපද අනිත් අයට අහන්න සලස්වන්න. මෙහෙම ධර්මයක් කියනවා මේක අහන්න කියලා කියන්න මේ ධර්මයේ සමාදන් කරවන්න අන්න. ධර්මයට ඇති කැමැත්ත. ඊළඟට උන්වහන්සේ වදාළ ආරද්ධ විරියෝ හෝති. ඒ කියන්නේ පටන්ගත්තු වීරියෙන් යුක්තව වාසය කරන්නට. අකුසල් බැහැර කරන්නටත් කුසල් උපද්දන්නට නිරන්තරයෙන් විහිරිය උපද්දගෙන ඉන්න ඕන. මේක දැන් මේ කියන්නේ අකුසලයක තුල ඉඳලා මැරුණොත් රාගය කියන්නේ අකුසලයක්, ද්වේෂය කියන්නේ අකුසලයක්, මෝහය කියන්නේ අකුසලයක්. මේ රාග දේශ මෝහ තුල ඉන්නකොට යම් කෙනෙක් මැරුණොත් එයා නිරේ උපදිනවා කියනවනේ. දුක තියෙන යන්නේ. නමුත් එයා හැමතිස්සෙම හිතටින රාග දේශ මෝහ අකුසල් බැහැර කරමින් නම් වාසය කරන්නේ. එයාගේ හිත හැමතිස්සෙම කුසලයේ පවතිනවා. කුසල් සිතකින් මැරුණොත් ඔසවාගෙන පැමිණි බරක් බිමින් තබන්නාසේ ගිහිල්ලා සුගතිය උපදිනවා. අහං රැකවරණයක් පිහිටක් පිළිසරණක් හදාගන්න කාරණා. කොච්චර සුන්දරද බලන්න පින්වත් මේ ධහම. ගෙවල් දොරවල් හදනවා වගේ නේද? ගෙවල් දොරවල් හදන එක ලේසි. දරුවෝ හදන එක ලේසි. ඕකේ 아무තු දෙයක් නෑ. විවාහ වෙනවා කියන එක මේ සාමාන්‍ය දෙයක්. ওই වර්තමාන ලෝකෙට මේ විවාහයක් කරගන්නවා කිව්වම මහා ඉහළින්. ගෙයක් දොරක් හැදුවා කිව්වා වාහනයක් ගත්තා කිව්වා ඒක මහා විශාල දෙයක්. අනේ මේ සසරත් එක්ක ගන්නකොට මේ සසරේ අපි කොච්චරනම් ගෙවල් හදලා ඇද්ද පින්වත්නි? හදපු ගෙවල් කොච්චර මේ මහ පොළොවට පස් වෙලාද? ගත්තු වාහන කොච්චර මේ යකඩ වලටපත් වෙලාද? හදපු දරුවෝ සසරටම මේ මහ පොළොවටම පස් වෙලානේ. ඒව සාමාන්‍ය දේවල්. ඒවල ඇති විස්මයක් නැහැ. විස්මිත දේ මේක. මේක යම් කෙනෙකුට කරන්න පුළුවන් හිතට එන අකුසල් බැහැර කරන්න පුළුවන් නම් කුසල් වඩන්න පුළුවන් නම් ඒක තමයි විස්මිත දේ. නියම රැකවරණය මේක. ඒකනේ උන්වහන්සේ වදාළේ ඒතං සරණං කීම මේක තමයි නියම සරණ. ඒතං සරණ මුත්තම ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛාපමුච්චති. මේ සරණ ගියොත් සියලු දුකින් නිදහස් වෙනවා. මේක තමයි කෝ නියම බය නැති සරණ. මේ සරණ හදාගන්න කිව්වා. මේ තිසරණ සරණනේ මේ කියන්නේ. මේ තිසරණේ තුල තියෙන ගුණධම් ගැන මේ අපි කතා වෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ ඊළඟ එක තමයි වටිනාම දෙයක්. සන්තුට්ඨෝ හෝති. ඒ කියන්නේ ලද දෙයින් සතුට වෙන්න ඕන. නොලැබුණු දේවල් පස්සේ හඹාගෙන දුවන්නේ නැතුව තමාට යමද්ද තියෙන ඒ දෙයින් සතුට වෙලා වාසය කරන්න කිව්වා. නොලැබුණු දේවල් පස්සේ හඹාගෙන දුවනකොට ලෝභය, ආශාව, තණ්හාව මේවානේ වර්ධනය වෙන්නේ. ද්වේෂය මේවානේ වර්ධනය වෙන්නේ. ඒතකොට අකුසල්මයි වර්ධනය වෙන්නේ. නමුත් ලැබිච්ච දෙයකින් සැනසෙල්ලේ ජීවත් වෙනවා කියලා කියන්නේ එයාගේ හිත තුළ මේ දැඩි ආශාව, ඒ අන්සතු දෙයට ආශා කරන ස්වභාව. මේවා ඒවට කියන අභිජ්ජාව. අකුසල් මේවා හිතවල ඇති වෙන. මානසිකව හටගන්න අකුසල්. අන්සතු දෙයට ඇති ආශා කරන ස්වභාවය, මසුරු බව, ඊළඟට ඊර්ෂ්‍යා කරන ගතිය, තණ්හාව මේවා ශ්‍රේ වෙනවා. මේවා දුරු වෙනවා ජීවිතේ. බැහැර වෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ ත්‍යාගය පුරුදු කරන්න කියලා. ලද දෙයින් සතුටු වෙන බව තුල කුඩා ගුණධර්ම වැඩෙනවා. ගුණධර්ම වඩන්න කැමති නම් ඔබ මේ ලැබිච්ච දෙයකින් සතුටු වෙලා ඉන්න. කණ්ඩ ගෙදර තියෙන්නේ සම්බෝලයි බතුයි දෙක කාලා සතුටින් ඉන්න. ලෝකෙටම ආඩපාලි කියන්නේ නැතුව, ස්වාමියාට ආඩපාලි කියන්නේ නැතුව, දරුවන්ට ආඩපාලි කියන්නේ නැතුව, ඥාතීන්ට ආඩපාලි කියන්නේ නැතුව අපි ඉස්සර මෙහෙමයි කරේ නමුත් අපිට මෙහෙමයි කරන්නේ කියලා ලෝකයාටම දෙස් දෝල් තියන්නේ නැතුව ලැබිච්ච දෙයකින් යැපිලා ඉන්න හිතන්ට ওই ටිකවත් නැති මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඔබට පහුගිය කාලේ දකින්න ඇති දැන් අපි බතක් මාළුවක් එක්ක මොන හරි කනවනේ එක මාළුවක් එක්ක හරි බතක් කනවා. සමහර මේ රටවල් තියෙනවා මේ මනුස්ස ලෝකෙම දෙයි දරුවන්ට කන්න බත් ටිකක් නැහැ. කන්නේ මැටි. මැටියෙන් රොටි හදලා මේ මැටි රොටි කන්නේ. එහෙම ජීවිත තියෙනවා. එහෙම බලද්දි අනේ ඔබට මේ
කොස් ගෙඩියක් පොල් තඹගෙන කාලා කොස් පොල් දෙල් කාලා ජීවත් වෙන්න හරි වාසනාව තියෙනවනේ. ලද දෙයින් සතුටු වෙන එක ජීවිතයට රැකවරණයක් හදලා දෙනවා. උන් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා 9 වෙනි කාරණාව තැනට සුදුසු නුවණ ඇති බව, ප්‍රඥාවන්ත බව. ඒකට කියනවා අවස්ථාවෝචිත ප්‍රඥාව. සිහි නුවණින් ඉඳලා තැනට සුදුසු විදියට කටයුතු කරන එක. ඒක නැත් කලබල වෙන්න ඕන තැන්වල එයා කලබල නොවි බොහොම ඉවසිලිවන්තව කටයුතු කරනවා. සමහරව එහෙමනේ කලබල වෙන්න ඕන තැන්වල නෙමෙයි කලබල වෙන්නේ, කලබල වෙන්න ඕනේ නැති තැන්වල කලබලලා හත් පොලේ ගා ගන්නවා කියලා කතන්දරයක් තියෙනවා. පොඩි ප්‍රශ්නයක් ඇති වුණොත් ඇති ලෝකෙට මේක බෙදලා හත් පොලේ ගාගෙන මේ මහ විශාල ප්‍රශ්නයක් කරගන්නවා. ඒක බලාගෙන යම ඇති දෙයක් නෙමෙයි, පුංචි වචනයක්. හැබැයි ඒක මහ විශාලයට ඔලුවට අරගෙන ඒක විතර්ක කරලා අන්තිම තැනට එන්නේ මං ඕකව මරනවා. කොහොමද ඉන්නේ ලෝකික ස්වභාවය? බලන් ගියාම මේ පුංචි වචනයක්. ඒ කල්පනා රටාව ඒ කියන්නේ ප්‍රඥාවන්ත නැති නිසා අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන නිසා සිද්ධ වෙන්නේ. ඒවට කියන බුදුරජාණන් වහන්සේ වදාළ කෙලෙස් සහිත කල්පනා ප්‍රපංච. අර කෙලෙස් සහිත කල්පනාව බහුලව කල්පනා කරනකොට නැති ආශ්‍රව වැඩෙන්න පටන් ගන්නවා. නැති කෙලෙස් උපදින්න පටන් ගන්නවා. නැති බය උපදින්න පටන් ගන්නවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළ රූපන් දිස්වා සතුමුට්ටා පිය නිමිත්තම් මනසිකරෝති. මේ මුලා වූ සිතින් රූප දැකලා ප්‍රිය නිමිති සිහිපත් කරනකොට මේ විවිධාකාර වේදනාවල් හිතේ උපදින්න පටන් ගන්නවා කියනවා. මුලා වූ සිතින් යම් සද්දයක් අහලා ඒ අයෝනිසෝ මනසිකාරයේ යෙදෙනකොට නූපන් දේවල් උපදින්න පටන් ගන්නවා. ආගෙන සිහිනුවණින් ඉන්න බව Tamanට ආරක්ෂාව හදලා දෙනවා. රැකවරණේ හදලා දෙනවා. දැන් ඒකනේ ධර්මාශෝක රජතුමා විහෙර විහාර 84000ක් කරා. දුවයි පුතයි රහතන් වහන්සේලා. නමුත් මරණාසන්න වෙලාවේ අර දාසියගේ අතින් වටාත්ත වැදිච්ච එකට ඇතිවෙච්ච තරහනේ සිහිනුවණක් පැවැත්වුවේ නෑ. ඒ නිසානේ දුගති ලෝකික කී පිටක් හදලා දුන්නේ නෑ නේද එතකොටනේ. එහෙනම් මේ සිහිනුවණින් ඉන්නා බව අවස්ථාවෝචිත ප්‍රඥාව අකුසලයේ අතහරින්න ඕන මොහොතේ අකුසලයේ අතහරින්න පුළුවන්කම නුවණ මේවා Tamanට ආරක්ෂාව හදලා දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා දසවෙනි කාරණාව පඤ්ඤවා හෝති. ඒ තමා කියනවා ප්‍රඥාවන්ත බව. ප්‍රඥාවන්ත වෙන්නේ කොහොමද? දුක් ඡය කරන ප්‍රඥාව තියෙන්න ඕන. දැන් වර්තමානයේ අපිට මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නත් එක්ක බලනකොට අපේ දුක වැඩි වෙනවා. අනේ අපෝයි කියලා හඬා වැටෙන්න ගත්තා. නමුත් මේ වර්තමානයේ සිද්ධ වෙන දේවල් ජනමාධ්‍ය ඔස්සේ අපි දකිද්දි රූපවාහිනී ඔස්සේ ඔබ දකිද්දි කම්පා නොවි කම්පා වෙන්න ගත්තොත් සිද්ධ වෙන්නේ දුක වර්ධනය වෙනවා. දුක ෂේ වෙන්නේ නැහැ. නමුත් ඒ දේවල් දකින්නකොට සිහිපත් කරන්න ඕන බුද්ධ වචනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ සත්‍යයක්. උපන් සත්‍යය ලෙඩ වෙනවා. උපන් සත්‍යය වයසට යනවා. උපන් සත්‍යය නොහිතූ මොහොතක මරණයටපත් වෙනවා. මේක තමයි සසර. මේවා සිහිපත් කරද්දී දුක ෂේ වෙනවා. සිහිපත් කරන්න ඕන මේ අනාථ වෙන දේවල් නෙමෙයි. අර ඒ විදිහට කල්පනා කරොත් අපි අනාථ වෙලාමයි මැරෙන්නේ. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ දස ධර්මය මේවට කියනවා මේ නාත කරන ධර්ම, ආරක්ෂාව සලසන ධර්ම, පිහිට සලසන ධර්ම, රැකවරණේ සලසන ධර්ම, අනාථ නොවන ධර්මයක්, සනාතන ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ වදාළ ඉමේකෝ භික්කවේ දස ධම්මා, දස නාත කරන ධම්මා. මේ තමා කියලා කියනවා නාත කරන ධර්ම, පිහිට සලසාලන ධර්ම 10. ඉතින් ඒ නිසා මේ කාරණා 10 ඔබේ ජීවිතයට දියුණු පමුණුවාගෙන අනාථ නොවි සනාතන රැකවරණයක් සලසා ගන්නට ඔබ හැම දිනාටම සූවිසි මහා ගුණ බලයෙන් වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ සූවිසි මහා ගුණ ධර්ම දේශනා මාලාව විකාශන දායකත්වයේ දරන්නේ පින්වත් ආර්යවතී පහලගෙදර මහත්මිය, ගුණසිංහ පහලගෙදර මහත්මයා, කේ.ජී. ආර්යවතී මහත්මිය, ටී.ඩබ්ලිව්.ජී. ගුණවතී මහත්මිය, ජී.ජී. විමල සිරිල් මහත්මයා, දමයන්ති කුමාරි මුණසිංහ මහත්මිය, ජනක විජේරත්න මහත්මයා සහ අංක 88 පන්නලපාර කුලියාපිටිය යන ලිපිනේ පදිංචි පින්වත් ගුණසේන මහත්මයා යන පින්වතුන් පිරිස විසින් තමා
පිරිසක් වශයෙන් එකතු වෙලා අද මේ උතුම් ධර්ම දානමේ පින සිද්ධ කරනවා ඔබ. ඒ නිසා මේ ධර්ම දානයේ පිනින් රැස් කළා වූ යම් තාක් පිනක් ඇද්දේ සියලු පින් කැමති දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටුන දෙවියෝ ඔබ හැමදෙනාම ආදරයෙන් රැක බලා ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් ඔබ අප හැමදෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින අයිති වේවා. විශේෂයෙන් මීට මාස 3කට පෙර මිය පරලෝකීය ජී ශාන්ත ගල්කොටුව මහත්මයාට පරලෝ වශයෙන් මේ පින අනුමෝදන් වෙත්වා. මේ පින්වතුන්ලා සියලු දෙනා නමිනුත් ඥාති හැම දෙනා නමිනුත් මිය පරලෝකීය හැම දෙනාටම මේ පින අයිති වේවා. ඒ අයගේ පරලෝ ජීවිත මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා, සැපවත් වේවා. සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු. රැස් කළ පින අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පත් ලබත්තා. ඊතා සුවසේ ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අප රැස් කළ පින එකසේම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින විශේෂයෙන්ම ධර්ම දානමේ පින සිද්ධ කරන්නේ පින්වතුන්ලාගේ මදෝෂානි සන්ධ්‍යා දියණියට මේ පින් අනුමෝදන් වෙලා ඒ පින්වත් දරුවාගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ වගේම අද දවසේ ධර්ම දානමේ පින සිද්ධ කරන පින්වත් ආර්යවතී පහළගෙදර මහත්මියට, ගුණසිංහ පහළගෙදර මහත්මයාට, කේ.ජී. ආර්යවතී මහත්මියට, TWG ගුණවතී මහත්මියට, ජී විමල සිරිල් මහත්මයාට, දමයන්ති කුමාරි මුණසිංහ මහත්මිය, ජනක විජේරත්න මහත්මයා, ඒ වගේම ඒ කුලියාපිටියේ පදිංචි පින්වත් ගුණසේන මහත්මයා යන ඒ පින්වත් හැම දෙනාටම මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන්ව හැදූ වැඩූ ආදරණීය දෙමව්පියන්ට, අප හැදූ වැඩූ ආදරණීය දෙමව්පියන්ට, ඒ පින්වතුන්ගේ පවුල්වල ඥාතීත මිත්‍රාදී දූ දරු සෑම සියලු දෙනාට මේ පින්කමට උදව් උපකාර කළ හැම දෙනාට, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ට මේ හැම දෙනාටමත්, ඒ වගේම කොරෝනා වසංගතයට ගොදුරුව සිටින රටක් වාසී ලෝවැසි සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් බලෙන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සම්පත් දීර්ඝායුෂ සැලසේවා. සෝවිසි මහා ගුණ බලයෙන් ඔබ හැම දෙනාට සියලු යහපත සැලසේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.